බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타ත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය බොහෝ දෙනාගේ හිතසුව පිණිස දානය කරවීම මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානමය පින්කම බව මේ පිරිස මනාව දැන හඳුනාගෙන තමයි මේ ධර්ම දේශනාව මේ රැස් වෙච්ච පිරිසට පමණක් ශ්‍රවණය කරන්න අවස්ථාව සලසනවා නෙවෙයි ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරමින් සියලු දෙනාටම යහපත සැලසීමේ බලාපොරොත්තු ඇතුවයි මේ ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයෙන් විසිරුවා හරින්නත් කටයුතු සංවිධානය කළේ. මේ බොහොම අනුකම්පාව නිසා සියලු දෙනාටම සද්ධර්මය දානය කළ යුතුයි කියන චේතනාවෙන්. ඒ නිසා අති උතුම් වූ සද්ධර්ම දානමය කුසල කර්මය අත්පත් කර ගනිමින් සද්ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාටත්
මනාව සද්ධර්ම ශ්‍රවණය කරමින් අප්‍රමාණ කුසල් රැස් කරගන්න අවස්ථාව උදා කරමින් තමයි මේ පින්කම සිදු කරන්න සූදානම් වෙන්නේ. එයින් රැස් කරගන්නා වූ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් දානය කරන පිරිසටත් ශ්‍රවණය කරන පිරිසටත් ඒ සියලුම දෙනාට නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සීහ කියන සූත්‍ර දේශනාවයි. මේ ධර්ම දේශනා මාලාවේ සීහ සූත්‍රයෙන් සිදු කරන පළවෙනි දේශනාවයි. මේ සූත්‍රය ඇසුරු කරගෙන දේශනා කීපයක් සිදු කරන්න වෙයි තරමක් දීර්ඝ සූත්‍රයක් නිසා. අද අපි සීහ සූත්‍රයේ පළවෙනි දේශනාව තමයි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිදු කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සිංහයෙකුට උපමා කරමින්. බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව විවිධ චරිතවලට උපමා කරලා දේශනා කරපු අවස්ථාවක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේදී සිංහයෙකුට උපමා කරලා ඒත් එක තමයි කරුණු සාකච්ඡා කරන්නේ. කේසර සිංහයෙක් පිළිබඳව තමයි මෙතන සඳහන් කරන්නේ. සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්න සිංහයෙක් පිළිබඳව නෙවෙයි. ඒ පිළිබඳව කරුණු දේශනාව ඇතුලේ බොහෝ අන්තර්ගතයි. එhmenan අපේ බුදුරජාණන් වහන්සේ මේ සිංහයා පිළිබඳව සඳහන් කරනවා, මහණෙනි, සිංහ රජු කොයි වගේ කෙනෙක්ද? මේ කතා කරන්න හදන සිංහ රජු කැලේ ඉන්න සියලුම සත්වයන්ගේ රජුරු මෘග රාජ කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ සිංහ රජු පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මුලින් කරුණු පැහැදිලි කරනවා. මේ සිංහ රාජයා කවුද කියන කාරණාව. ඒ කාරණාවෙන් තමයි අපිට භාග්‍යතුන් වහන්සේ කවුද කියන කරුණ මනාව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ නිසා දේශනා කරනවා මේ සිංහ රජු හවස් වරුවේ තමන් වසන ගුහාවෙන් එළියට එනවා. මේ සිංහ රාජයා ජීවත් වෙන්නේ කොයි වාගේ ගුහාවකද කියලා වෙනම පැහැදිලි කරනවා. රත්තරන් ගුහාවක, මණික් ගුහාවක, මනෝසීල ගුහාවක හෝ පලිඟු ගුහාවක තමයි මෙයා ජීවත් වෙන්නේ. මේ ගුහා හතරෙන් එකක තමයි සිංහ රජු ජීවත් වෙන්නේ. එතකොට මේ ලෝකේ මෙහෙම කෙනෙක් නැතුව ඇද්ද? නැතිනම් භාග්‍යතුන් වහන්සේ දේශනාව කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ යම් කරුණක් සඳහන් වෙනවා නම් මේ ලෝකේ තියෙන දේවල් මිසක් නැති දේවල් භාග්‍යතුන් වහන්සේ දේශනාවට අරගෙන උපමාවලට අරගෙන නැහැ. ඒ නිසා එහෙමනම් මෙහෙම සිංහෙක් ඉන්නවා. කේසර සිංහෙක් කියලා අපි මුලින් සඳහන් කළා. ඒ නිසා අපේ ජීවිතේ දකින්න ලැබෙන එකක් සමහර විට නැහැ. නමුත් අතීතයේ ජීවත් වුණා, අදත් නැහැ කියලාම සඳහන් කරන්න බෑ. එතකොට මේ සිංහයා විශේෂයෙන් ඒ හිමාලය වාගේ මහා වනාන්තරවල තමයි ජීවත් වෙන්නේ. එතකොට ජීවත් වෙන්නේ මණික් ගුහාවක, රත්තරන් ගුහාවක, මනෝසීල ගුහාවක නැත්තම් පලිඟු ගුහාවක. හවස්වරුවේ මේ ගුහාවෙන් එළියට එනවා. ගුහාවෙන් නික්මෙනවා කියලා සඳහන් කරනවා. ආසයා නික්කමති විජම්බිත්වා, ගුහාවෙන් නික්මිලා ඇඟමෙලි කඩනවා. ඇඟමෙලි කඩලා සඳහන් කරනවා 4 දිහාව බලනවා කියලා. ගුහාවෙන් එළියට ඇවිල්ලා ඇඟමෙලි කඩලා සමන්තා චතුද්දිසා අනුවිලෝකෙත්වා තික්කත්තං සීහනාදං නදති, සියලු 4 දිශාව හොඳින් බලලා මෙයා සිංහනාද කරනවා. මේ සිංහයා නාද කරනකොට කොච්චර දුරට ඇහෙනවද කියලා සඳහන් කරනවා. යොදුන් 3ක් ඈතට ඇහෙනවා කියලා සඳහන් කරනවා සිංහනාද කරනකොට. සාමාන්‍යයෙන් අද යොදුන කියලා අපි සලකන්නේ සතපුම් 16ක් විතර. සතපුම් 16ක්ම යොදුනට නැහැ. නමුත් අපි 16ක් විතර සලකන හැටියට කතා කළොත්
යොදුන් 3ක් කියලා කියන්නේ 70ක්ම 48ක් විතර දුරක්. එතකොට මේ සිංහයා ඒ තරම් ඈතට ඇහෙන්න කෑ ගහන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සඳහන් කරනවා සියලුම තිරිසන් සතුන් වෙත්නම් ඔවුන් බොහෝ සෙයින් බයට සන්ත්‍රාසයට පැමිණෙනවා කියලා. සිංහ රජු මෘග රාජ මෙයා කෑ ගහනකොට මේ තිරිසන් සත්තු බොහෝම බයටපත් වෙනවා, සන්ත්‍රාසයටපත් වෙනවා. ඒ නිසා මේ බියටපත් වෙන සත්තු සඳහන් කරනවා වනං වනාසයා පවිසanti. සමහර අය වනාන්තරයෙන් එළියට ඇවිල්ලා ඉන්නවා නම් ඒ සත්තු වනාන්තරයටම ආපහු දීවා. බිලං බිලාසයා පවිසanti. මේ බිලවල ජීවත් වෙන සත්තු ඒගොල්ලෝ ඒ ගුල් වලින් එළියට ඇවිල්ලා හිටියනම් ආපහු ගුලටම දීවා. දකන් දකාසයා පවිසanti. වතුරේ ඉන්න සත්තු ගොඩට ඇවිල්ලා හිටියනම් ඒ සත්තු ආපහු වතුරටම දුව ගිහිල්ලා පයින්නවා. ඊළඟට සඳහන් කරනවා ආකාසං පක්ඛිනෝ භජಂತಿ. අහසේ ජීවත් වෙන කුරුල්ලෝ වගේ සත්තු බිමට බැහැලා හිටියනම් ඒගොල්ලෝ ආපහු අහසටම යනවා. මෙන්න මේ ආකාරයෙන් මේ සත්තු මේ සිංහයාගේ හඬ ඇහෙනකොට බයි තම තමන්ගේ ස්ථාන වලටම පලා යනවා කියලා සඳහන් කරනවා. ඊට අමතරව සඳහන් කරනවා යේපිතේ භික්ඛවේ ප්‍රඤ්ඤෝ නාගා මහණෙනි රජ්ජුරුවන්ගේ ඇත්තු ඒ ප්‍රදේශවල ගම් නියම් ගම්වල වරපට වලින් බැඳලා ඉන්නේ. හං වලින් හදාගත්ත කඹ විශේෂයක් තමයි වරපට කියලා කියන්නේ. ඉතින් බොහොම ශක්තිමත්. මේ කඹ වලින් බැඳලා ඉන්නේ මේ සත්තු. නමුත් මේ සිංහයා කෑ ගහනවා ඇහෙනකොට දඟලලා උඩ පැනලා මේ කඹ කඩාගෙන මල මූත්‍රා පහ කරමින් දුවනවා කියලා සඳහන් කරන්නේ. ඒ තරම්ම බීතියටපත් වෙනවා මේ හඬ ඇහිච්චාම. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මෙයා 3 වතාවක් කෑ ගහලා තමයි ගොදුරු හොයාගෙන යන්න පටන් ගන්නෙ. ගුහාවෙන් එළියට ඇවිල්ලා කෑ ගහන්න කලින් සමන්තා චතුරෝ දිසා අනුවිලෝකෙත්වා මේ 4 දිශාව හොඳින් බලනවා කියලා මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. එයි මේ 4 දිශාව මෙයා හොඳින් විමසිල්ලෙන් බලන්නේ. සඳහන් කරනවා අනුකම්පාව හින්දා කියලා. මෙහෙම සිංහෙකුටත් අනුකම්පාව තියෙන්න පුළුවන්ද? සිංහෙක් කියන්නේ මස් අනුභව කරන සතෙක්. ඉතින් එතකොට ඒගොල්ලන්ට කොහොමද අනුකම්පාවක්? සඳහන් කරනවා මේ සිංහයා ගාව අනුකම්පාවක් තියෙනවා කියලා. ඒ වටපිට බලන්නේ මේ කඳු මුදුන් වල ආහාර ගන්න ගියපු සත්තු ඉන්නවා. ඔය එළුව, මුවෝ, ගෝන්නු මේ වගේ සත්තු, අලියැත්තු වගේ කුළුහරක් වගේ සත්තුත් ඉන්නවා. ඒ කඳු මුදුන් වල ගිහිල්ලා ඊටා සියුම් තැන් වල හිටගෙන ප්‍රපාතයේ ආසන්න තැන් වල හිටගෙන මේගොල්ලෝ ආහාර ගන්නවා. නමුත් මේ හඬ එකපාරම ඇහුනොත් ඇති වෙන බීතිය නිසා අර ප්‍රපාතයට ඇද වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ සිංහයා කල්පනා කරනවා කියලා සඳහන් කරනවා අද දවසේ මාගේ ආහාරය වෙනුවෙන් එක සතෙක් ගොදුරු වෙන බව ඇත්ත. නමුත් මා නිසා තවත් දහස් ගණන් අයගේ ජීවිත විනාශ නොවිය යුතුයි කියලා කල්පනා කරලා 4 දිහාව බලනකොට එහෙම සත්තු ඉන්නවා දැක්කොත් කඳු මුදුන් වල නාද කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මේ සිංහ වර්ග කොච්චර ඉන්නවද කියන කාරණාව පැහැදිලි කරනවා. මේ සූත්‍රයේම පැහැදිලි කරනවා සිංහ වර්ග 4ක් පිළිබඳව. එක සිංහෙක් ඉන්නවා තිනසීහ. මේ තිනසීහ කියන සිංහයා සඳහන් කරනවා අලු පාටයි කියලා. එයා අනුභව කරන්නේ මොනවද? එයා අනුභව කරන්නේ තනකොළ. තිනසීහ අනුභව කරන්නේ තනකොළ. එතකොට තනකොළ කන සත්තු පිළිබඳව අපි අහලම නැහැ. තනකොළ කන සිංහයෝ පිළිබඳව අපි අහලම නැහැ. එහෙනම් ධර්මයේ සඳහන් කරනවා තනකොළ කන සිංහයෝ පිළිබඳව. එහෙමනම් අපි අහලම තිබෙන්නේ නැති සිංහේ තනකොළ කන සිංහයා. එහෙමනම් මෙතන සඳහන් කරන කේසර සිංහයා පිළිබඳවත් අපි අහලම තිබුණේ නැහැ.
දෙවනි සිංහයා කාලසීහ සඳහන් කරනවා කළු පාටයි. වෘෂභයෙක් වගේ කළුයි කියලා. මෙයා අනුභව කරන්නේ තනකොළ. කාලසීහ කළු පාටයි, එයත් අනුභව කරන්නේ තනකොළ. තිනසීහ අලු පාටයි, එයා අනුභව කරන්නේ තනකොළ. තවත් සිංහෙක් ඉන්නවා පණ්ඩුසීහ කියලා. පණ්ඩුසීහ කියලා කියන්නේ මේ ගහක කොළයක් ඉදිලා වේලීගෙන ඉන්න ආසන්න කාලේ ඒ කොළේ මොන වගේ පාටද? පඬුවන් පාටයි. ගුරු පාටට බරයි. ඒ පාටයි මේ සිංහයාගේ ඇඟේ පාට. ඒ හින්දා මෙයාට කියන්නේ පණ්ඩුසීහ කියලා. හැබැයි මෙයා කන්නේ මස්. එතකොට මේ වර්තමානයේ සිංහයෝ කියලා අපි දකින අය වෙන්නත් පුළුවන් ඒගොල්ලන්ගේ වර්ණයත් ඊට සමානයි. අනිත් සිංහයා තමයි කේසර සිංහය. කොයි වාගේද කියලා සඳහන් කරනවා ලාක්ෂා වර්ණයි කියලා. ලාක්ෂා වර්ණ මුව. මෙයාගේ කට රතුම රතුයි. එතකොට මේ නහය මුල නාස්පුඩුවත් රතුයි. එතකොට මේ අත්වල ඇඟිලි කකුල් වල ඇඟිලි ඒ හරියත් රතුම රතු පාටයි. සිංහයාගේ වර්ණය සඳහන් කරනවා ඊටාම සුදුයි කියලා. සිංහයාගේ පාට ඊටාම සුදුයි. නමුත් කට, නහය මුල, ඇඟිලි පුඩු ඒ සියලු දේවල් ඊටාම රතුයි. පිටමැද්දේ තියෙනවා ඉරි තුනක්. එතකොට අපිට ඉරිලේනෙක් සිහි ගන්නවනවා වගේ. සඳහන් කරනවා ඒ ඉරි රතු පාටයි කියලා. වම් පැත්තෙන් තියෙන ඉර වම් පාදයේ දනහිස දක්වා ගමන් කරලා මේ රතු පාට ඉර. දනහිස ගාවින් රවුමක් කරකිලා නතර වෙලා තියෙනවා. දනහිසෙන් පහළට ගිහිල්ලා නැහැ. ඒකට දකුණු පැත්තේ තියෙන ඉර දකුණු පාදයේ දනහිස දක්වා ගිහිලා රවුමක් කරකිලා නතර වෙලා තියෙනවා. පිට මැද්දේ තියෙන ඉර වලිගේ කෙරවල දක්වා ගමන් කරලා නතර වෙලා තියෙනවා. පිට උඩ තද ලෝම තට්ටුවක් තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මෙයාගේ ශරීරයේ පුරාම ලෝම වැවිලායි තියෙන්නේ. අපි දැන් දකින්න සිංහයාගේ මූණ ප්‍රදේශයේ විතරක් ලෝම පිරීලා තියෙනවා. පිටිපස්සෙන් ගිහිල්ලා බැලුවොත් අඳුරන්න බෑ සිංහෙක්ද කියලා සුනකෙක් වගේ තමයි පේන්නේ. නමුත් මේ සිංහයා එහෙම නෙමෙයි, මුළු ශරීරයම ලෝම වලින් පිරීලා ලෝම වලින් වැහිලා ඉන්නේ. එහෙම සිංහෙක් පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. මෙයා ගුහාවෙන් පිට වෙන්නේ කාරණා 4ක් සඳහා කියලා සඳහන් කරනවා. නිකන් නිෂ්කාරණේ ඉබාගාතේ ඇවිදින්න ගුහාවෙන් පිට වෙන්නේ නැහැ. විශේෂ කාරණා 4ක් වෙනුවෙන් විතරක් ගුහාවෙන් පිට වෙනවා. එයින් එක කාරණාවක් තමයි අඳුරෙන් පීඩාවටපත් වෙන නිසා. මේ රන්, මණික්, පලිඟු, මනෝසීල මේ කුමන හෝ ගුහාවේ මෙයා ජීවත් වෙන ගුහාවේ ඇතුළට අඳුර ගලාගෙන එනකොට මෙයා ගුහාවෙන් එළියට එනවා. අඳුරෙන් පීඩාවටපත් වෙන නිසා එළියට එනවා. දෙවණියට සඳහන් කරනවා ශරීරකෘත්‍ය කිරීම සඳහා එළියට එනවා කියලා. ශරීරකෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණොත් අනිත් සත්තු වගේ ඒ වැඩෙත් එතනම කරගත්තේ ඒ උඩම නිදාගත්තේ නැහැ. නිසා බොහොම නම්බුකාර විදිහට ජීවත් වෙනවා. ගරු ගම්බීරයි. මේ ශරීරකෘත්‍ය කරන්න මෙයා ගුහාවෙන් එළියට යනවා. තුන්වෙනි කාරණාව බඩගින්නෙන් පීඩාවටපත් වෙනකොට ගොදුරු හොයාගෙන යන්න ගුහාවෙන් එළියට එනවා. හතරවෙනි කාරණාව සඳහන් කරනවා මේ අසත් ධර්මයේ වෙනුවෙන් මේ කාම ලෝකයේ ඉපදීම නිසා විඳින්න සිද්ධ වෙන තවත් කරදරයක් මුදුන්පත් කර ගැනීම සඳහා එහෙම නැත්නම් සිංහ දේනුවක් හොයාගෙන යෑම සඳහා ගුහාවෙන් එළියට එනවා කියලා. මේ කාරණා 4 සඳහා ගුහාවෙන් එළියට එනවා මිසක් එහෙම නැත්නම් වෙන නිෂ්කාරණී ගුහාවෙන් එළියට එන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා මේ ගොදුරු පිනිස නික්මීම කොයි වගේද? රත්තරන්, පලිඟු, මණික්කෝ, මනෝසිලා මේ තලයේ මෙයා එළියට ඇවිල්ලා මේ ගුහාවේ ඉදිරිපස ඉඳගෙන ඇඟමැලි කඩනවා. අපි සඳහන් කළා මුලින් එළියට ඇවිල්ලා මෙයා ඇඟමැලි කඩනවා. කොහොමද ඇඟමැලි කඩන්නේ? ඉස්සරහා පාද දෙක ඉස්සරහටම දික් කරනවා.
පසුපස පාද දෙක තියෙන තැනින් තව ටිකක් ඉස්සරහට ගන්නවා. කොන්ද නමනවා. කොන්ද නමලා බෙල්ල උස්සනවා. පසුපසට ඇදෙනවා. ඉස්සරහා පාද දෙක ඉස්සරහට දික් කරලා කොන්ද නමලා බෙල්ල උස්සලා මෙයා ඇඟමැලි කඩනවා. මෙහෙම ඇඟමැලි කඩන සත්තු අපි තවත් දැකලා තියෙනවා. පූසෝ වගේ අය නිදාගෙන ඉඳලා නැගිට්ටහම සුනකයා නිදාගෙන ඉඳලා නැගිට්ටහම මේ විදිහට ඇඟමැලි කඩන හැටි අපි දැකලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකම පරම්පරාවක වගේ අය. නිසා මේ තමයි මෙයා ඇඟමැලි කඩන හැටි. ඊළඟට සඳහන් කරනවා මේ සතා මෙහෙම කරලා එහාට මෙහාට පයින්නවා. ටිකක් අර බසු පැටියෙක් එහාට මෙහාට දුවනවා වගේ එහාට මෙහාට පයින්නවා කියලා සඳහන් කරනවා. පැනලා එහාට මෙහාට දුවනවා. හතර දිශාවම ඊටාම විමසිල්ලෙන් බලනවා. ඒ වගේම බොහෝම කරුණාවෙන් තමයි මේ හතර දිශාව බලන්නේ කියලා අපි මුලින් සඳහන් කළා. මෙහෙම ඇඟමැලි කඩලා තුන් පාරක් කෑ ගහලා ගොදුරු හොයාගෙන මෙයා දුවන්න පටන් ගන්නවා. මෙයා කොච්චර වේගෙන් දුවන කෙනෙක්ද? සඳහන් කරනවා ශබ්දයට වඩා වේගෙන් දුවනවා කියලා. ශබ්දයට වඩා වේගෙන් දුවනවා. තුන් පාරක් කෑ ගහලා මෙයා දුවන්න පටන් ගන්නවා. යොදුන් 3ක් දුවලා නතර වෙලා ඉන්නවා කියලා සඳහන් කරනවා. තමන්ගේ හඬ තමන් ගාවට එනකන්. තමන්ගේ හඬ තමන්ගේ කනට එනකන් මෙයා නතර වෙලා බලාගෙන ඉන්නවා යොදුන් 3ක් දුවලා. ඒ කියන්නේ ශබ්දයට වඩා වේගෙන් දුවනවා. එතකොට දැන් මේ අපි හිතාපු සාමාන්‍ය සිංහෙක් ගැන මේ කතා කරනවාද? වෙනතනේ අපි කල්පනා කරලා බැලුවොත් මේ ලෝකේ තියෙනවා ශබ්දයට වඩා වේගෙන් ක්‍රියාසර කරන එක යානාවල්. එතකොට ඒ යානාවල් ක්‍රියාසර කරන්නේ කිසිම කරදරයක් බාධාවක් නැති නිදහස් අහසේ. එතකොට මේ සිංහයා දුවන්නේ නිදහස් අහසේද? නෑ, මෙයා දුවන්නේ ගල් වලින් පැනලා, ගස් වලින් බේරිලා, මඩවල් වලින් පැනලා, අගල් වලින්, ඇලවල් වලින්, ගංගාවල් වලින් පැනලා මෙයා දුවන්නේ බාධක ගොඩක් මැද්දේ. බාධක ගොඩක් මැද්දේ දුවලත් Tamanගේ හඬට වඩා වේගෙන් මෙයාට දුවන්න පුළුවන් නම් අපිට හිතා ගන්න බෑ මේ සතා කොහොම වේගකින් දුවන කෙනෙක් වෙන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ අර වේගෙන් ප්‍රයාසර කරන යාත්‍රාවකට වඩා මෙයා වේගවත් කියලා හිතන්න වෙනවා. මොකද යාත්‍රාව නිදහසේ ගමන් කරනවා. මෙයා සියලුම බාධක ජය අරගෙන තමයි මෙයා දුවන්නේ. මේ පැහැදිලි කිරීම කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා මේ කාරණාව අපිට කිසිසේත් සැක සහිත නැහැ. ඒ නිසා සඳහන් කරනවා ගොදුරක් අල්ලගන්න යනකොට ගොදුරු වෙන සතා මේ සතා තුන් පාරක් කෑ ගහනවා. කැලේ ඉන්න සත්තුන්ට ඇහුනොත් ඒ සත්තු සතුටු වෙනවා කියලා සඳහන් කරනවා. තුන් පාරක් කෑ ගහනවා ඇහුනොත් සත්තු සතුටු වෙනවා. ඇයි ඒ සතුටු වෙන්නේ? මගේ ජීවිතේ අදට ගැලවුණා කියලා සතුටු වෙනවා. එහෙම නැත්තම් සඳහන් කරනවා ගොදුරු වෙන සතාට තුන්වෙනි පාර කෑ ගහනවා ඇහෙන්නේ නැහැ කියලා. තුන්වෙනි පාර කෑ ගහනවා එයාට ඇහෙන්නේ නැහැ. එයාට දෙපාරයි ඇහෙන්නේ. නමුත් මෙයා තුන්වෙනි පාර කෑ ගහලා තමයි ගොදුර ගාවට යන්නේ. ඒ සතාගේ කනට තුන්වෙනි හඬ යන්න ඉස්සරලා ඒ සතා මෙයාට ගොදුරු වෙලා ඉවරයි. ආන් ඒ නිසා අනික් අය තුන්වෙනි පාර කෑ ගහනවා ඇහුනොත් ඒගොල්ලෝ බොහොම සතුටටපත් වෙනවා. අදට මගේ ජීවිතේ බේරුණා කියලා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ සිංහයෝ මේගොල්ලෝ අජානීය කියලා. අජානීය සිංහෙක්, කේසර සිංහෙක්, අජානීය සිංහෙක්. එතකොට අපි අජානීය කියන වචනේ මීට කලින් අහලා නොතිබ්බා නෙමෙයි. නමුත් අපි අහලා තිබ්බේ අජානීය අශ්වය ගැන වැඩිපුර. මේ සූත්‍රයේ සඳහන් කරනවා අජානීය පුද්ගලයෝ 5 දෙනෙක් පිළිබඳව. අජානීය අශ්වය එක්කෙනෙක් තමයි අජානීය අශ්වය. අනිත් එක්කෙනා අජානීය හත්ති, අජානීය ඇත්තු. තව එක්කෙනෙක් අජානීය සීහ,
අජානීය වෘෂභ, අජානීය පුරුෂ. එතකොට අජානීය පුරුෂයොත් ඉඳලා තියෙනවා. මේ විදිහට අජානීය 5 දෙනෙක් පිළිබඳව මේ සූත්‍රයේ පැහැදිලි කරනවා. එතකොට මේ සිංහයා අයිති වෙන්නේ අජානීය සීහ කියන ගණිතයට බය නැහැ කවදාවත්. අජානීය කියලා කියන්නේ ඒකයි. ඔය වෘෂභයා පිළිබඳව සඳහන් කරනකොට දැන් අපි සඳහන් කළා අජානීය වෘෂභ පිළිබඳව. වෘෂභය පිළිබඳව සඳහන් කරනකොට වසභ, නිසභ, වෘෂභ. වසභ කියලා කියන්නේ මේ ගවයෝ 100කට විතර නායකයට වසභ කියලා කියන්නේ. මේ අතීතයේ කරපු පරීක්ෂණ මෙව්වා. එදා ගවයෝ හිටියේ 1000 ගණන් ඉන්න ගවරයන් තිබුණේ. ගවපට්ටි හිටියා. ආන්ගේ ගවපට්ටි පාලනය කරන අය තමයි මේ පරීක්ෂණ කරලා තියෙන්නේ. එක වෘෂභයෙක් සමග වෘෂභයෝ 100ක් විතර එකතු වෙනවා. ඒගොල්ලෝ ඉන්නේ මෙයා පිරිවරාගෙන. ආන් එහෙම 100 දෙනෙකුට නායකත්වයේ දෙන ගවයට කිව්වා වසභ කියලා. ගවයෝ 1000කට විතර නායකත්වයේ දෙන කෙනාට කිව්වා නිසභ කියලා. සියලුම ගව ගණයට නායකයට කිව්වා වෘෂභ කියලා. ලෝකයේ යම් තාක් ගවයෝ ඉන්නවද ඒ සියලුම ගවයන්ගේ නායකයට තමයි වෘෂභ කියලා කියන්නේ. සඳහන් කරනවා මේ නිසභ, වෘෂභ නැත්නම් වසභ මේ වගේ ගවයෝ ඊටාම නිර්භීතයි. පාරේ හිටගත්තොත් කවුරු හරි එනකොට කිසි කෙනෙකුට එයා පන්නලා පාරෙන් අයින් කරන්න බෑ. Tamanටම හිතිලා අයින් වෙනවා මිසක් වෙන කාටවත් අයින් කරන්න බෑ. යම් තැනක අපි කියමු මේ පිට්ටනියක වාගේ, වැව් පිටියක වාගේ පාද 4 පිහිටවල යම් තැනක හිටගත්තොත් මොනතරම් නිර්භීතද කියන කාරණා සඳහන් කරනවා. තමන්ගේ පාද දෙක ළඟ පිටුපස්සේ පාද දෙක ළඟ අකුණක් පුපුරනවා ඇහුණත් හැරිලා බලන්නේ නැහැ කියනවා මොකක්ද ඇහිච්ච සද්ද කියලා. ඒ හඬට ඒ තරම්ම නිර්භීතයි. අකුණක් පුපුරනවා ඇහිලත් හැරිලවත් බලන්නේ නැත්නම් වෙන දෙයකට කොහොම බය වෙන්නේද? ඒ තරම්ම නිර්භීතයි කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ සිංහයා කොයිතරම් දුරට පනිනවද? දුර පැන්නොත් කොච්චර දුරක් පනින්න මෙයාට පුළුවන්කම තියනවාද? උඩ පැන්නොත්, දිගට පැන්නොත්, පිම්මක් පැන්නොත් කොහොම දුර යනවද කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. එතනදී පැහැදිලි කරනවා පින්නතුනි දකුණට හෝ වමට පනිනවා නම් උසබ මාත්‍රයක් පනිනවා කියලා. තමන් ඉන්න තැන ඉඳලා කෑ ගහලා එක්ක දකුණු පැත්තට නැත්නම් වම් පැත්තට පැන්නොත් පිම්මක්. උසබ මාත්‍රයක් පනිනවා කියලා සඳහන් කරනවා. උසබ මාත්‍රයක් කියන්නේ කොච්චරක්ද කියලා සඳහන් කරනවා. අඩි නම් 280ක්. මීටර 85ක් කියලා සඳහන් කරනවා. ඉන්න තැන ඉඳලා එකපාරම පැත්තට පැන්නොත් මීටර 85ක් විතර ඈතට පනිනවා. ඒ කියන්නේ අඩි වලින් සඳහන් කරුවොත් 280ක් විතර. ඊළඟට සඳහන් කරනවා උඩ පනිනවා නම් උසබ 4ක් හෝ 8ක් උඩට පනිනවා කියලා. උසබ 4ක් කියලා කියන්නේ මීටර 642ක්. උසබ 8ක් කියලා කියන්නේ උසබ 4ක අඩි ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා අඩි 1120ක් කියලා. මේ එක තැන උඩ පැන්නොත් උසබ 8ක් වුණොත් සඳහන් කරනවා අඩි 2240ක් උඩ පනිනවා කියලා. එක තැන උඩ පනිනවා. තරම්ම ශක්තිමත් මේ සිංහයා. ඊළඟට සඳහන් කරනවා සමතලයක ඉඳලා ඉස්සරහට පැන්නොත් ඉදිරියට පනිනවා නම් කොච්චර දුරක් පනිනවද කියන කාරණාව උසබ 16ක් හෝ 20ක් පනිනවා කියලා සඳහන් කරනවා. සමතලා බිමක ඉඳලා ඉස්සරහට පැන්නොත් උසබ 16ක් හෝ 20ක් ඉස්සරහට පනිනවා පිම්මට. උසබ 16ක් කියලා කියන සඳහන් කරනවා අඩි නම් 4480ක් මීටර නම් 1365ක්. ඒ කියන්නේ එක පිම්මට කිලෝමීටරයකට වඩා ඉස්සරහට පනිනවා. ඒතකොට මේ එක පිම්මක් නේ. ඒතකොට හිතන්නකො මේ වාගේ පිමි පැන මෙයා දුවන්න ගත්තාම ශබ්දයට වඩා වේගින් දුවනවා කියන කාරණාව අපිට අමුතුවෙන් පුදුම සහගත නැතුව යනවා. උසබ 20ක් කියලා කියන්නේ කොච්චරද කියලා සඳහන් කරනවා අඩි 5600ක්
මීටර නම් 1700ක් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ කිලෝමීටර් 2කට ආසන්න දුරක් සමතලයක ඉඳලා ඉස්සරහට පැන්නොත් ඉස්සරහට පයින්නවා. ඒ තරම් වේගවත් කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පර්වතයක ඉඳලා ඉදිරියට පැන්නොත්. කන්දක් උඩ ඉඳලා ගොදුරක් වෙනුවෙන් එකපාරම ඉස්සරහට පැන්නොත් කන්දේ ඉඳලා කොයිතරම් ඈතට පයින්නවද කියලා සඳහන් කරනවා. උසබ 60ක් හෝ 80ක් පයින්නවා කියලා සඳහන් කරනවා. කන්දක ඉඳලා ඉස්සරහට පැන්නොත්. උසබ 60ක් නැත්නම් 80ක්. උසබ 60ක් කියලා කියන්නේ අඩි නම් සඳහන් කරනවා 16800ක් කියලා. උසබ 60ක් කියන්නේ අඩි 16800ක්. මීටර නම් 5120ක්. ඒ කියන්නේ කිලෝමීටර 5කට වැඩි. 5කට වඩා නැත්නම් 5120ක් හෝ 6827ක් මීටර ඉස්සරහට පයින්නවා කියලා සඳහන් කරනවා. කන්දක් උඩ ඉඳලා පැන්නවා. මේ භාග්‍යතුන් වහන්සේ තාම මේ සිංහයා පිළිබඳව හඳුන්වලා දෙනවා. ඊළඟට සඳහන් කරනවා දුවගෙන යන විට මාර්ගයේ ඇති ගසක් එහෙම නැත්නම් පර්වතයක් මග හරින්න උවමනා වුණොත් උඩට හෝ පැත්තට පනිනවා උසබ මාත්‍රයක් කියලා සඳහන් කරනවා. කන්දකින් පර්වතයකින් ගහකින් බේරෙන්න එකපාරම උඩට හෝ පැත්තට උසබ මාත්‍රයක් පනිනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ තරම්ම වේගවත්, ඒ තරම්ම පුදුම සහගත සතෙක්. කාටවත් බය නැහැ මෙයා. කිසිම සත්වයකට බය නැහැ. හැබැයි මෙයාට බය නැති අයත් ඉන්නවා. එතකොට කවුද මේ සිංහයාට බය නැති අය? අර අපි මුලින් සඳහන් කළේ මෙයාට බය නැහැ. අජානීය සිංහෙක් මෙයාට බය නැහැ. ඒ කියන්නේ මෙයාගේ ජාතියෙම තව කෙනෙක් මෙයාට බය නැහැ, දෙන්නම සමානයි. අජානීය අශ්ව, අජානීය හත්ති, අජානීය පුරුෂ, අජානීය වෘෂභ. මේ තමයි මෙයාට බය නැති අය. ඊළඟට සඳහන් කරනවා මෙයාට බය නැති තවත් පිරිසක් ඉන්නවා කියලා. අර පිරිස බයත් නැහැ. හැබැයි තව පිරිසක් ඉන්නවා බය නැහැ. ඒ කවුද? ශ්‍රේණාශ්‍රවයන් වහන්සේ බය නැහැ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මහරහතන් වහන්සේත් බය නැහැ. අනාගාමීන් වහන්සේත් බය නැහැ කියලා සඳහන් කරනවා. එතකොට කවුද මේ අජානීය පුරුෂ කියලා කියපු අය? මිනිහෙක්නේ. බය නැහැ. අජානීය පුරුෂ කියලා කියේ මෙතන රහතන් වහන්සේට නෙමෙයි. ශ්‍රේණාශ්‍රවයන් වහන්සේ කියලා සඳහන් කළා රහතන් වහන්සේ. අනාගාමීන් වහන්සේ කියලා සඳහන් කළා මාර්ගඵලයේ රහත් වෙන්න කලින් ඵලයේ පිහිටලා ඉන්න අය. මේ අජානීය පුරුෂයෝ හැටියට සඳහන් කළොත් දසමහ යෝධයෝ. දුටුගැමුණු මහරජුරවන්ට හිටියා යෝධයෝ 11 දෙනෙක්. මේ යෝධයෝ 11 දෙනා මේගොල්ලොත් මේ අජානීය පුරුෂ ගණයට තමයි අයිති වෙන්නේ. ඉතින් අපි මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්නේ නැහැ මේ දේශනාවේදී. නමුත් අපේ අහලා ඇති දුටුගැමුණු රජුරුවන්ගේ හිටපු යෝධ පිරිසේ මහ යෝධයා හැටියට සඳහන් කළේ නන්දිමිත්‍ර යෝධයාට. නන්දිමිත්‍ර යෝධයාගේ ශක්තිය පරීක්ෂා කෙරුවා රජුරු යුද්ධයට යන්න කලින්. ආන්ගේ ශක්තිය පරීක්ෂා කරන වෙලාවේ නන්දිමිත්‍රගේ ශක්තිය පරීක්ෂා කළේ රජුරුවන්ගේ පිනට පහළ වෙච්ච ඇතෙක් හිටියා කණ්ඩුල කියලා. මේ හස්තියායක පොර බදන්න ඕනේ නන්දිමිත්‍රය. මෙයා චද්දන්ත කුලේ ඇතෙක්. ඇත් කුල 10ක් තියෙනවා. ඇත් කුල 10 වංශවත්ම ඇත් කුලේ තමයි චද්දන්ත කුලේ අය. බොහොම ශක්තිමත්. සඳහන් කරනවා මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙනවා කියලා මේ ඇතෙකුට. මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ නැත්නම් යෝධ පුරුෂයෝ කෝටි 1000ක ශක්තිය මේ එක චද්දන්තයකට තියෙනවා. එතකොට මිනිස්සු කෝටි 1000ක ශක්තිය දරන මේ චද්දන්තය එක්ක පොරබදන්න ඕන එක මිනිහෙක්. ඉතින් ඒක මේ ලෝකෙ වෙන්න පුළුවන් වැඩක්ද? ඉතින් නන්දිමිත්‍රගේ ශක්තිය පරීක්ෂා කරන්නේ එහෙම. සඳහන් කරනවා ඉතින් නන්දිමිත්‍රට නම් මෙයත් එක්ක පොරයක් තිබුණේ නැහැ කියලා. ඇතා දුවගෙන එනකොට කෑ ගහගෙන දල දෙකෙන් උස්සලා පැත්තකින් අරන් තිබ්බා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ තරම්ම ශක්තිමත් නම් එහෙමනම් අර සිංහයාට මේ පුරුෂයා බයත් නැති නිසා තමයි මේ සඳහන් කරන්නේ අජානීය පුරුෂය.
ඒ වාගේ කාරණාවක් අපිට ඒත් එක්ක හිතාගන්න පුළුවන්. සඳහන් කරනවා පින්නතුනි, ඇයි රහතන් වහන්සේ බය නැත්තේ? උන්වහන්සේට ජීවිතය පිළිබඳව බයක් ආශාවක් ජීවිතය පිළිබඳව නැති නිසා උන්වහන්සේ බය නැහැ. ಜಾති ගෝත්‍ර පිළිබඳව උන්වහන්සේ බය නැති නිසා. මේ ආදී වශයෙන් කරුණ භාග්‍යතුන් වහන්සේ දිගින් දිගට මේ සීහ සූත්‍රයේ මේ සිංහය හඳුන්වලා දෙන්න කරුණු ගෙන හැර දක්වනවා. ඊළඟට සඳහන් කරනවා රහතන් වහන්සේට තණ්හාව නැති හින්දා උන්වහන්සේ කිසිම බියක් කිසිම කාරණාවක් වෙනුවෙන් දක්වන්නේ නැහැ කියලා. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ මේ අංගුත්තර නිකායේ බොහෝ තැන්වල තමන් වහන්සේ උපමා කරපු තැන් තියෙනවා. අංගුත්තර නිකායේ තියෙනවා තව බොහෝ තැන්වලත් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණා වෙනුවෙන් උපමා කරගෙන තියෙනවා. එහෙනම් මෙන්න මේ සීහ සූත්‍රයේ තමන් වහන්සේ සිංහයෙකුට උපමා කරලා දේශනා කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක තමන් වහන්සේ ඊටාම දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා උපමා කරනවා සල්ල කියන සූත්‍ර දේශනාවේ. තමන් වහන්සේ ඊටාම දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකුට උපමා කරලා පැහැදිලි කරනවා. මජ්ක්‍ධිම නිකායේම තවත් සූත්‍රයක භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේව රජෙක් හැටියට උපමා කරලා දේශනා කරනවා. සේල බ්‍රාහ්මණයට තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ භාග්‍යතුන් වහන්සේ රජෙක් කියලා. රජෙකුට උපමා කරලා පැහැදිලි කිරීමක් කරනවා. සංයුක්ත නිකායේ එක තැනක ඊටාම දක්ෂ මාර්ගෝපදේශකයෙක් තමන් වහන්සේ කියලා උපමාවක් කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ තමන් වහන්සේ සිංහ රාජ්‍යයකට උපමා කරලා පැහැදිලි කරනවා. මේ ආදී වශයෙන් ඒ කරුණු දක්වලා තියෙනවා. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ සිංහයාට බුදුරජාණන් වහන්සේ උපමා වුණේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව. ඊළඟට අපි පළවෙනි කාරණාව සඳහන් කෙරුවොත් මේ සිංහයා ජීවත් වෙන ගුහාව රත්තරන් ගුහාවක්. එහෙනම් සිංහ රජු රත්තරන් ගුහාවේ වසනවට සමානයි භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයෙන් කුමන කාරණාව වෙනුවෙන්ද කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම පුරණවදී අන්තිම ආත්මය වෙස්සන්තරාත්ම භාවය. වෙස්සන්තර මහරජුරු අපවත් වෙලා රජුරු ගිහිලා පහළ වෙන්නේ තුසිත භවණී. තුසිත භවණී ආයු කාලය අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. බෝධිසත්ව ධර්ම පුරණ අනික් ආත්මවලත් උන්වහන්සේ දිව්‍ය ලෝකවලට ඕන තරම් ගියා. ඒ දිව්‍ය ලෝකවලට ගියාට අවුරුදු කෝටි ගණන් ලක්ෂ ගණන් ආයුෂ භුක්ති විඳ ආයු කෙරවල වෙනකන් එහි හිටියේ නෑ. එහෙම සැප විඳ ගත කරන කාලයේ අපරාධේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරා ගන්න අවශ්‍යයි. ආන් ඒ නිසා සඳහන් කරනවා ඊටාම සිහියෙන් S2 පියාගෙන දෙව්ලොවින් චුත වෙන්න අදිස්ථාන කරනවා කියලා. එහෙම කරන්න පුළුවන් බෝධිසත්වයෙකුට විතරයි. එහෙම අදිස්ථාන කරලා දෙව්ලොවින් චුත වෙලා ආයෙ මෙහි ඇවිල්ලා ආපහු මේ පාරමිතාවම සම්පූර්ණ කරනවා. නමුත් වෙස්සන්තර ආත්ම භාවයෙන් අපවත් වුණාට පස්සේ තුසිත භවනේ ගිහිල්ලා ඉපදෙනකොට ආය පුරන්න පාරමිතාවක් ඉතුරු නෑ. සියලුම පාරමිතාවල් සම්පූර්ණ කරලා ඉවරයි. ආන් ඒ නිසා මේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයම එක දවසක්වත් අඩු නැතුව තුසිතේ වැඩ ඉන්නවා. එහෙනම් මේ තුසිත දිව්‍ය ලෝකේ වැඩවසන කාලයේ සමානයි සිංහ රජු රන් ගුහාවේ ගත කරන කාලයට. ඊළඟට අවුරුදු 57 කෝටි 60 ලක්ෂය ගෙවිලා ඉවර වෙන්න ආසන්න වෙනකොට උන්වහන්සේටත් චුත වීමේ නිමිති පහළ වෙනවා. දෙවියන්ට දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට නිමිති පහළ වෙනවා. මනුස්ස ලෝකයේ දින 7කට කලින් තමයි මේ නිමිති පහළ වෙන්නේ. නිමිති 5ක් පහළ වෙනවා. මොනවද ඒ නිමිති? සඳහන් කරනවා මාලා මිලා යන්ති. උපදිනකොටම පැලඳ ගන්න මල් පර වෙනවා. වත්තානි කිලිස්සන්ති.
වස්ත්‍ර කිලිටු වෙනවා. ඒ වගේම දාඩිය දාන්න පටන් ගන්නවා. දෙවියන්ගේ ශරීරයෙන් විහිදෙන රශ්මි කදම්බය විහිදෙන්නේ නැතුව යනවා. ඒ වගේම මේ අවුරුදු කෝටි ගාණක් සැප විඳපු යහනේ ඇලෙන්න හිතෙන්නේ නැහැ. මෙච්චර කල් මේ යහනේ නැගිටින්න හිතෙන්නේ නැහැ. අවුරුදු කෝටි ගාණක් මේ යහනින් පුදුම සැපක් විඳි දිව්‍යමය සැප. දැන් ඒ යහන පිළිබඳව ලොකු ඇල්මක් නැහැ. ඒ කියන්නේ දැන් Tamanට නිමිති පහළ වෙලා. සමහර දෙවියන්ට නම් සැප වැඩි හින්දා නිමිති පහළ වෙලා කියලා මතක නැහැ. එහෙම චුත වෙනකම්ම දන්නේ නැහැ. චුත වෙලා නිරේටම යනවා. සමහර දෙවියන්ට නිමිති පහළ වෙලා දවස් දෙකක් යනකොට නැත්නම් මේ මනුස්ස ලෝකේ දවස් දෙකක් යනකොට ඒගොල්ලන්ට මතක් වෙනවා. මතක් වෙලා විලාප කිය අඬනවා කියලා සඳහන් කරනවා. හැබැයි නිමිති පහළ වුණාට පස්සේ පින් කරන්න බෑ. මහේශාක්‍ය දෙවියන්ට නම් නිමිති පහළ වෙනකොටම මතක් වෙනවා. ඒගොල්ලෝ කරගත්ත කුසල ධර්මයන් සිහිපත් කර ඒ ආයුෂය පිරිහෙනකන් ජීවත් වෙනවා. ඉතින් මේ ආදි වශයෙන් බෝසතාණන් වහන්සේටත් නිමිති පහළ වෙනවා. නිමිති පහළ වෙනකොට අනික් දෙවිවරු සුද්ධාවාසින් බ්‍රහ්ම රාජවරු පවා ඇවිල්ලා උන්වහන්සේට ආරාධනාවක් කරනවා. කාලු අයන්තේ මහාවීර උපාද මාතු පුච්චියන්. මහාවීරයන් වහන්සේ මනුස්ස ලෝකෙට වඩින්න දැන් කාලයයි. මාතෘ ගර්භයක උපදින්න දැන් කාලයයි කියලා ආරාධනා කරනවා. ආන්ගේ ආරාධනාවෙන් පස්සේ උන්වහන්සේ පංචමහා විලෝකනයක් කරනවා. කාරණා පහක් බලනවා. ඒ කාරණා පහ බලන්නේ නන්දන වියනට ගිහිල්ලා. මේ කාරණා පහ තමයි කාලයයි, දීපයයි, දේශයයි, කුලයයි, මවයි. එතකොට මේ කාලය කියලා කියන්නේ බුදුවරු පහළ වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයට වැඩි නම්. බුදුවරු පහළ වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ ආයුෂ 100ට අඩුයි නම්. වැඩි වෙලා හෝ ලක්ෂයට වැඩි නම් හෝ ලක්ෂයට අඩුයි නම් ඒක බුදු කෙනෙක් පහළ වෙන්න කාලය නොවේයි. නමුත් මෙහෙම බලනකොට මේ අතරතුර නම් කාලය ඒක තමයි කාලය මේ ඒ සඳහා සුදුසු කාලයද කියලා බලනවා. දීපය. එතකොට දීපය කියලා කියන්නේ ඉන්නතර මේ ලෝකය කොටස් 4කට බෙදෙනවා. ඒ මහද්වීප 4කට බෙදෙනවා. ඒ තමයි ජම්බුද්වීපය, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපරගෝ යානය. මේ හතරෙන් බෝසතාණන් වහන්සේලා උපදින්නේ ජම්බුද්වීපයේ විතරයි. අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි මෙතෙක් පහළ වෙච්ච ලක්ෂ ගණන් කෝටි ගණන් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ ජම්බුද්වීපයේ විතරමයි. එදාට දීපේ නම වෙනස් වෙන්න පුළුවන්. නමුත් ප්‍රදේශයේ ඕකම තමයි. වර්තමානයේ නම් මිත්‍යා දෘෂ්ටි ගොඩක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට විරුද්ධව. මොකද භාග්‍යතුන් වහන්සේ මෙහි පහළ වුණා කියලා අදහස් දක්වන අයත් ඉන්නවා. ඉතින් එහෙම වුණා කියලා කියන්නේ මේ අති ශ්‍රේෂ්ඨ මහෞත්තමයන් වහන්සේගේ ජින චක්‍රයට පහර දුන්නා කියන එකයි. උන්වහන්සේ දේශනා කරනවා නම් බෝසතාණන් වහන්සේලා උපදින්නේ නැහැ වෙන කොහෙවත් කියලා අද අපිට එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපි උන්වහන්සේට වඩා ඉහළ දැනුමක් තිබිච්ච අය වෙන්න ඕනේ. කෙසේ වෙතත් අපිට වටින්නේ එක එක්කෙනාගේ අදහස් නෙමේ. අපිට වටින්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ විතරයි. එහෙම නැත්නම් අපිට සරණ යන්න බැරුව යනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ මෙන්න මේ ජම්බුද්වීපයේ විතරයි. ඒ කාලෙට නම වෙනස් වෙනවා. ප්‍රදේශයේ එකයි. ආශ්චර්ය අద్భుත ධර්ම නමින් සූත්‍රයක් පැහැදිලි කරනවා මජ්ක්‍ධිම නිකායේ. මේ සූත්‍රයේ මේ පිළිබඳව කරුණු බොහෝම පැහැදිලි කරන අන්තර්ගත වෙන සූත්‍ර දේශනාවක්. එහෙනම් දීපය කියලා බලන්නේ ඒ දීපය පිළිබඳව. කාලය, දීපය, දේශය. එතකොට මධ්‍ය දේශයේ ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ තමයි පහළ වෙන්නේ. ජම්බුද්වීපය අති විශාලයි. මේ හතරේ විශාලතම දීපය තමයි ජම්බුද්වීපය.
අපි අද බොහෝ දෙනා කතා කරන්නේ ජම්බුද්වීපය කියලා ඉන්දියාවටනේ. ඉන්දියාව නෙමෙයි ජම්බුද්වීපය කියලා කියන්නේ. ඉන්දියාව ජම්බුද්වීපයේ එක කොටසක් විතරයි. ඒ නිසා ජම්බුද්වීපය ඊටාම විශාලයි. වර්තමාන හැටියට සෝවියට් රුසියාවෙන් වාගේ තමයි අතීතයේ ආරම්භ වුණ ප්‍රදේශයේ හැටියට සඳහන් කරන්නේ. ස්පාඤ්ඤය පෘතුගාලය හරහා පැතිරිලා හිමාල පර්වතයේ මධ්‍ය ලක්ෂ්‍ය බවට පත් වෙමින් පැතිරෙන විශාල භූමි භාගයක් තමයි ජම්බුද්වීපයට අයිති වෙන්නේ. ඊළඟට දේශයේ මධ්‍ය දේශයේ ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ ඔය හිමාල පර්වතයේ ආශ්‍රිත ප්‍රදේශයේ තමයි මධ්‍ය දේශයේ බවට පත් වෙන්නේ. කුලය කියලා බලන්නේ තාත්තා දිහා. තාත්තගේ වර්ග પરම්පරාව කොහොමද? ඉතින් අපි සාමාන්‍යයෙන් සඳහන් කරනවා හත්මුතු પરම්පරාවකින්වත් පිරිසිදුයි කියලා වචනයක් අපි ගාව තියෙනවා. සඳහන් කරන නමුත් මේ මහා සම්මත රාජවංශයේ પરම්පරා කෝටි ගානකින් පවිත්‍රායි. ඒ මහා සම්මත රාජවංශයේ ඔක්කාක රාජ પરම්පරාවෙන් තමයි සුද්ධෝදන මහ රජුව පැවතීගෙන ඉන්නේ. අන්තිමට මේ પરම්පරාවට සම්බන්ධ වෙනකොට සුද්ධෝදන මහ රජුව බුදු වෙන පුතෙකුට උපත දෙන්න තාත්තා කෙනෙක් වෙන්න සාමාන්‍යයෙන් නිකම්ම ඉඳලා කෙනෙකුට පුළුවන් වෙන්නේ නැහැ. මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන්න ඕනේ බුදු වෙන පුතෙකුගේ තාත්තා කෙනෙක් වෙන්න. එහෙනම් ඒ සියලුම දේවලුත් සම්පූර්ණ කරලායි සුද්ධෝදන රජුව ඉන්නේ. මහා මායා දේවින් වහන්සේ තමයි අම්මා. මේ අම්මා තාත්තා දෙන්න තුසිතේ ඉඳලම තමා උන්වහන්සේ චුත වෙන්න කලින් චුත වෙලා ඇවිල්ලා මේ කාරණාවට සූදානම් වෙලා ඉන්නේ. නේද? මේ දෙන්න චුත වෙලා ඇවිල්ලා නිසි වයස් ඇවිල්ලා ඒගොල්ලෝ විවාහගේ විසගෙන මේ සූදානම්ෙන් ඉන්නේ. නමුත් එතකොට ඒ කරුණ මේගොල්ලන්ට එහෙම මතක නෑ. නමුත් දෙව්ලොව ඉඳලා තමයි ආවේ. මහා මායා දේවින් වහන්සේත් මහා කල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරලායි තියෙන්නේ බුදු වෙන පුතෙකුට උපත දෙන්න. එහෙනම් අම්මා ගැන බලනකොට තවත් කරුණු ගොඩක් බලනවා. අවසාන කාරණාවනේ මව ගැන බලනකොට තවත් කරුණු ගොඩක් බලනවා කියලා සඳහන් කළේ. බෝසතාණන් වහන්සේ නමකට උපත දෙන අම්මා. බෝසතාණන් වහන්සේ මාස 10ම කුසේ ඉන්නවා. අපි වාගේ 9 බිහි වෙන්නේ නැහැ. හරියටම මාස 10ම මව් කුසේ ගෙවනවා. මාස 10 ඇවෑමෙන් නැත්නම් බෝසතාණන් වහන්සේගේ උපතින් පස්සේ තව දින 7ක් විතරයි ප්‍රകൃතියෙන්ම ඇයට අවශ්‍ය තියෙන්නේ. ඒතකොට බෝසතාණන් වහන්සේ ඉපදිච්ච නිසා මරණයටපත් වෙනව නෙමෙයි. ප්‍රകൃතියෙන්ම අවශ්‍ය ඉවරයි. ඒ කාරණාවයි බලන්නේ. මාස 10කුත් දින 7ක් ඇවෑමෙන් මේ මෑණියන්ගේ අවශ්‍ය ඉවරයි. එහෙම බලලා ආයුෂ ඉවර වෙන්න දින 7ක් තියලා මාස 10 පහුවෙලා දින 7ක් තියලා තමයි බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩින්නේ. ඒකයි බෝසතාණන් වහන්සේ ඉපදෙලා දවස් 7න් මව කළුදිය කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් මව දිහා බලනකොට මේ කරුණු පිළිබඳව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා තරුණ අම්මා කෙනෙක්ගේ කුසට බෝසතාණන් වහන්සේ වඩින්නෙම නැහැ කියලා. සංවර මදි. ඒ නිසා මහා මායා දේවින් වහන්සේත් මධ්‍යම වයසිනුත් 3න් 2ක් ගෙවලා හිටියා කියලායි සඳහන් වෙන්නේ. ඒ කාලේ හැටියට සාමාන්‍යයෙන් අවුරුදු 55 වාගේ කාලයේ තමයි මහා මායා දේවින් වහන්සේ ඉඳලා තියෙන්නේ බෝසතාණන් වහන්සේ බිහි වෙන කාලේ වෙනකොට පිළිසිඳ ගන්න බිහි වෙන කාලේ වෙනකොට. ඊළඟට සඳහන් කරනවා අම්මා අටසිල් සමාදන් වෙලා ඉන්න තුරු කුසට වඩින්නේ නැහැ කියලා. අම්මා අටසිල් සමාදන් වුණාට පස්සේ තමයි කුසට වඩින්නේ. මේ අම්මා දිහා බලනකොට ඔක්කොම බලනවා. මව අටසිල් සමාදන් වෙලා ඉන්නත් ඕනේ. එහෙනම් මව දිහා බලනකොට මේ වාගේ විශේෂ කාරණා ගොඩක් බලලා තමයි බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙන්නේ. මේ මාතෘ ගර්භය හොයාගෙන මනුස්ස ලෝකයේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් උපදින්නේ. ඉතින් මේ කාරණා මෙතන ඉඳලා ඉස්සරහට මේ සීහ සූත්‍රයේ එකින් එකට සාකච්ඡා කරන්න තියෙන්නේ කොහොමද භාග්‍යතුන් වහන්සේ සිංහයත් සමග ගැලපුණේ. එතකොට සිංහ රජු රන් ගුහාවේ වසන කාලයේ සමානයි මේ අපි සාකච්ඡා කරපු සියලු කරුණු සහිතව අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් උන්වහන්සේ තුසිත භවනේ වැඩ ඉන්න කාලය. එහෙනම් ධර්ම දේශනාවට තියෙන වෙලාව නිමා වෙලාව කියලා සඳහන් කරන නිසා අපි අද ධර්ම දේශනාව මෙතනින් නිවා කරමු. සීහ සූත්‍රයේ ඊතුරු කාරණා ටික
ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ තියමින් අපි එක කාරණාවක් විතරයි භාග්‍යතුන් වහන්සේත් එක්ක ගලප ගන්න යෙදුනේ. අද ධර්ම දේශනාවේ දායකත්වය ගම්පහ මාකේ විට පදිංචි උපමාලි ගුණසේකර, ඇසිලින් ගුණසේකර, ගාමිණී ගුණසේකර, මල්කාන්ති ගුණසේකර, ඔස්මන් ගුණසේකර යන සොයුරු සොයුරියන් විසින් උතුම් අරමුණ වසර 41කට පෙර පරලෝ සැපත් විලි ගුණසේකර පියාණන් වහන්සේ, වසර 2කට පෙර පරලෝ සැපත් මේරි රොඩ්රිගු මෑණියන් වහන්සේ, අයිවන් ගුණසේකර, ලයනල් ගුණසේකර යන සොහොයුරන්, ඒ වගේම විල්මා මාලිනී ගුණසේකර සොහොයුරිය, W බුලත් සිංහල සොහොයුරා, කර්ලිනා බාලිසෝරිය ආච්චියම්මා ඇතුළු වර්ග පරපුරේ මියගිය සියලුම ඥාතීන්ටත් අපවත් වී වදාළ පූජ්‍යපාද පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ, ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ, පත්තඬුවන චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට, ශ්‍රීමත් අනගාരിക ධර්මපාල තුමන් බුද්ධ ශාසනය රැකගත් සිංහල රජවරුන්ටත්, සටන් බිමේදී ජීවිත පරිත්‍යාග කළ අතීත වත්මන් සියලුම රණවිරුවන්ටත් මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අවසරයි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාර වාසී සියලුම ස්වාමින් වහන්සේලාටත්, බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම පිරිසිදු බුද්ධ වචනයම පරිශීලනය කරමින් සසුන් කෙත ආස්වද්දන, අස්වැද්දීම සඳහා වෙහෙස දරන ගෞරවනීය දේශකයන්න් වහන්සේටත්, අනිකුත් සියලුම දේශක ස්වාමින් වහන්සේලාටත් රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මෙහි පැමිණ සිටින සියලු දෙනාටම විහාරස්ථ දායක සභාවේ සියලුම දායක දායිකාවන්ට, ශ්‍රී සංඝමිත්තා කුලංගන සමිතියේ සියලුම සමාජිකාවන්ට, ආබාධිත රණවිරුවන්ට, ඒ සියලුම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අවසරයි දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට ඊ타ම ඉක්මන් සෝය, නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා කියලා නැවත වතාවක් ආශිර්වාද කරනවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ පින් අයිති වේවා. මාර පරාජය කරගනිමින් ඊ타ම ඉක්මනින් සසර මඟ කෙරවල කරගන්න සියලු දෙනාට ශක්තිය ලැබේවා. මේ සඳහා මේ ධර්ම ශ්‍රවණය කළ කුසල බලයේ හේතුවෙන් සියලු දෙනාටම නිර්වාණ අවබෝධයට මං සැලසේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහා සද්ධර්මයේ දානය කළ සියලු දෙනාටමත්, සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත්, ආශිර්වාද කළ සියලු දෙනාටමත්, සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයට, බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් මේ කුසල බලයේ පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු.